උතුම් වූ බුදුන් දැකීම යනු ධර්මය නුවණින් දැකීමයි. නිවරදිව ශ්‍රවණය කරමින් අවබෝධයෙන් ධාරණය කොට ජීවිතාලෝකයේ පිණිස ධර්මයේ පිහිටා මනාකොට හැසිරෙන්නා නිසි ලෙස බුදුන් දකින්නේමය. මේ ධර්මය ශ්‍රවණයට සුදුසුම කාලයයි. එන්න පැහැදි සිතින් ශ්‍රද්ධාවෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමු. ජීවිතයට වටිනාකම් එකතු කරගනිමින් දැහැමිව යහපත්ව ආදර්ශ සම්පන්නව කටයුතු කරමු. අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්තුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මඟ හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සෑරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝති කේනට්ටේන බුද්ධෝ
මුජ්ජිතා සච්චානීති බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් ඔබ සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණයන් තුළින් එක් බුදුගුණයක් පිළිබඳව දේශනා කෙරෙන බුදුගුණ වර්ණනා ධර්ම දේශනාව VFM ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නටයි. සෑම ඉරිදා දවසකම උදෑසන මේ ධර්ම දේශනාව ඔබට සමීප කරනවා. සති කිහිපයක්ම අප විසින් බුදුරජාණන් වහන්සේගේ ඒ නව අරහාදී බුදුගුණයන් වර්ණනා කරමින් බුදුගුණ වර්ණනා ධර්ම දේශනා මාලාවක් ඔබට දේශනා කරන්නට යෙදුණා. ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි ගෞරවය ඇතිවෙන්නේ. දේශනා කරන මා කෙරෙහිවත් එහෙම නැත්තම් මේ කියන කාරණාවන් කෙරෙහිවත් නෙවෙයි ඔබ ඇල්මක් කැමැත්තක් ඇති කරගත යුතු වන්නේ. ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහිමයි ඇල්මක් කැමැත්තක් බැඳීමක් ඇති කරගත යුතු වන්නේ. කෙනෙක් බුදුරජාණන් වහන්සේට සිතින් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒ සම්බන්ධතාවය තුළ මෙලව ජීවිතයේ යහපත උදා කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පරලෝක වශයෙන්ොත් යහපත සලසා ගන්න පුළුවන්කම තියෙනවා බුදු කෙනෙක් හමුවේ බුදු කෙනෙක් උදෙසා තමන්ගේ සිත වාස භූමියක් කරපුවාම ඒ තුළින් ඔබට ශ්‍රද්ධාවයි ජනිත වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඔබට මෙලව ජීවිතයේ යහපත පිණිස පවතිනවා, පරලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. මේ බුදුගුණයන් එකින් එක විස්තර කරනකොට ඔබට ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක්. බුදුරජාණන් වහන්සේ මේ වගේ බුදු ගුණයන් වලින් සමන්විත වෙන උත්තම පුරුෂයන් වහන්සේ නමක් බව ඔබේ සිතට බොහොම සතුටින් දැනෙන්න ගන්න. මේ දේශනාවන් ශ්‍රවණය කරන බොහෝ පින්වතුන්ලා අපට මතක් කරනවා ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේ අපි ධර්මය තුළින් හඳුනාගත්තහම කාටවත් එය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. බුදු සරණ යනවා නම් ඔබ සරණ යා යුත්තේ උන්වහන්සේගේ ධර්මය තුළින්ම උන්වහන්සේ හඳුනා ගැනීමත් එක්ක. ඒ හඳුනා ගැනීම කවදාකවත් මොනයම් හෝ ලාභ ප්‍රයෝජනයක් හමුවේ පාවා දෙන්නේ නෑ. එය ශක්තිමත් අවබෝධාත්මක බැඳීමක් බවට පත්වෙන. ඒ නිසා ඔබට අද දවසේත් බුදුගුණයක් සිහිපත් කරලා ඒ බුදුගුණය පිළිබඳව ඔබේ සිත රඳවන්නයි මේ උත්සාහවන්ත වෙන්නේ. දැන් අපි නව අරහාදී බුදුගුණයන් වල බුදුගුණයන් 7ක්ම ඉගෙනගෙන තියෙන්නේ. අද අපිට තියෙන්නේ 8 වෙනි බුදුගුණය. ඒ තමයි බුද්ධ කියන බුදුගුණය. ඔබට මතක ඇති මීට පෙර බුදුගුණයක් ගැන අපි සඳහන් කළා
ඒ තමයි සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන බුදුගුණයත් බුද්ධ කියන බුදුගුණයත් යම්කිසි සමානකමක් තිබුණාට වෙනත්ම බුදුගුණයක් ඔස්සේ මේ කාරණාවන් පැහැදිලි කරන්නට හේතු වෙන්නේ ඒ දෙකක් විදිහටම බුදු කෙනෙකුගේ ජීවිතය තුළ රැඳෙන නිසායි. සම්මා සම්බුද්ධ කියන බුදුගුණය තුළ ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා ස්වයංව අවබෝධ කරගත්ත ධර්මයක් තිබෙන නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. මේ බුද්ධ කියන බුදුගුණය තුළ අවබෝධ කිරීම කියන අර්ථය තියෙනවා. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තවත් කෙනෙකුට තවත් පිරිසකට අවබෝධ කරලා දීමේ හැකියාව පවතින්නේ මේ බුද්ධ කියන බුදුගුණයත් එක්ක. චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගත්තා සේම ඒ අවබෝධ කරගත්ත ධර්මය තව කෙනෙකුගේ අවබෝධය පිණිස දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා. ඒ අවබෝධය ඇතිකරගත්තා විතරක් නෙවෙයි තවත් පිරිසකට ඒ අවබෝධය ලබා දෙන්නත් බුදුවරයන් වහන්සේලා කටයුතු කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගන්නවා ධර්මය. හැබැයි උන්වහන්සේලාට මේ බුද්ධ කියන ගුණය පිහිටන්නේ නෑ. උන්වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ තමන් වහන්සේලාට අවබෝධ කරගන්න පුළුවන් ධර්මය. හැබැයි එය අවබෝධ කරලා දීමේ හැකියාව නැති නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ධර්මය දේශනා කළත් ධර්ම අවබෝධය ඇති කරලා දෙන්න ඒ අයට හැකියාවක් ලැබෙන්නේ නෑ. පසේ බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්ත ධර්මය සෙස්සන්ට අවබෝධ කරලා දෙන්න පසේ බුදුරජාණන් වහන්සේලාට හැකියාවක් නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත ඒ ධර්මය බොහෝ සත්වයන්ගේ සංසාර දුක් කෙලවර කරන්ට මාර්ගය කියලා දෙන්ට උන්වහන්සේ පැකිලෙන්නේ නෑ. ඒ පැකිලෙන්නේ නැතුව උන්වහන්සේ නොබියව ඉදිරිපත් වෙනවා මොන බාධකයාවත්. සබ්බතා සබ්බ සත්තහානං හිතායච සුකහායච උස්සුක්කෝ අකිලාසුච අහෝ අච්චරියෝජිනෝ. තථාගතයන් වහන්සේ තමන්ගේ ජීවිතේ 45 වසක් මුළුල්ලේ දෙවි මිනිසුන්ට ධර්මය අවබෝධ කරලා දීම සඳහා ඔවුන් දුකින් මිදවීම පිණිස ඔවුන්ට නිවන් මාර්ගය සොයලදීම පිණිස උන්වහන්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරපු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දුකින් නිදහස්ව නිවන් සුව සාක්ෂාත් කරගත්තා. එයයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා බලාපොරොත්තු වෙනදී. ඇතැම් වෙලාවට එකම පුද්ගලයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අවස්ථා කිහිපයක්ම එකම ස්ථානයට වැඩම කළා. මහා කප්පින රජතුමාටත් එතුමාගේ පිරිසටත් ධර්මය දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාසෙවුරු තමන්ම දරාගෙන යොදුන් 120ක් පමණ මාර්ගය ගෙවාගෙන ඒ අවස්ථාවේ මේ මහා කප්පින රජතුමාටත් ඒ පිරිසටත්
ධර්මය දේශනා කරන්ට වැඩම කළා. පුක්කුසාති කියන රජතුමා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඒ හොයාගෙන එන අතරේ බුදුරජාණන් වහන්සේ පුක්කුසාතේ කියන රජතුමා මුණගැහීම සඳහා පාසිවුරු දරාගෙන යොදුන් 45ක් දුර පාගමනින්ම වැඩම කරනවා. මේ මොකටද පින්වත්නි? මේ සංසාර සත්වයා දුකින් නිදහස් කිරීමේ බලවත් උවමනාව නිසාමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන බුදු ගුණය ඒ වෙනුවෙන්මයි ඉදිරිපත් වෙන්නේ. තමන් අවබෝධ කරගත්ත ඒ ධර්මය තව පිරිසකට කුසල් වැඩුණු ක්ලේශයන් අඩු කරගත්ත පිරිසක් වෙනුවෙන් දේශනා කරන්න උන්වහන්සේ යොදුන් ගණනාවක් පයින්ම වැඩම කළා. එක දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා මිත්‍යා දෘෂ්ටික බමුණෙකුගේ කුඹුරකට වැඩම කරන. එදා මේ බමුණ කුඹුර සකස් කරමින් තමයි හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ බමුණගෙන් අහනවා මොකද ඔබ කරන්න? බමුණ උත්තර දෙනවා ස්වාමීනි කුඹුර සකස් කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරන්නට පෙර ඔහුගේ ක්ලේශ අඩු බව ඉක්මනින් ධර්මය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන බව හඳුනාගෙනයි මේ වැඩම කරන්න. උදෑසන ලොව බලලා අද කාටද මම පිහිට වෙන්නේ කියන ඒ විමසීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වෙනවා මේ මිත්‍යා දෘෂ්ටික බමුණ. ඒ අනුව තමයි උන්වහන්සේ කුඹුරටම වැඩම කරන්න. එදා දවසේ කතාව එතනින් නිමා වෙනවා. ඊළඟ දවසෙත් බුදුරජාණන් වහන්සේ කුඹුරට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට මේ බමුණා කුඹුර සීසාමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බමුණගෙන් අහනවා මොකද කරන්නේ? භවත් ගෞතමයනේ කුඹුර සීසාමින් ඉන්නේ. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ එතනින් කතාව නිමාවට පත් කරලා වැඩම කරනවා. දැන් දවස් 2ක් ආවා මේ බමුණා වෙනුවෙන්. මිත්‍යා දෘෂ්ටික බමුණේ. එහෙත් කුසල් තියෙන පින් තියෙන බමුණේ. පෙර පින් තියෙන බමුණේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවට වැඩම කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ 3 වෙනි දවසෙත් වැඩම කරනවා. දැන් බමුණගේ හිත වෙනස් වෙලා. එක දිගටම දවස් 2ක් වැඩම කළා 3 වෙනි දවසෙත් වැඩම කරලා. දැන් බමුණට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලෙන්ගතු බවක් මිත්‍රත්වයක් ඇති වෙනවා. ඒ නිසා බමුණා එදා දවසේ මේ සීසාපු කුඹුර ගොයම් හිටවමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද කරන්න? ඒ වෙලාවෙත් බමුණ සඳහන් කරනවා ගොයම් හිටවමින් ඉන්නේ. බෝහන්සේ මේ දවස් කිහිපයක්ම මගේ කුඹුරට වැඩම කළා. ඒ නිසා මම මේ ගොයම් කපලා අස්වෙන්න ඔබවහන්සේත් එක්ක භුක්ති විඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවා. කෙනෙකුට එකම සිද්ධිය අවස්ථා ගණනාවකදී සිද්ධ වෙනකොට එයාගේ හිත කොතරම් දැඩි වුණත් රළු වුණත් යම්කිසි විදියක නම්‍යශීලී ගතිය පෙන්눔 කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී පෙන්눔 කරේ. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ මනෝ විද්‍යාත්මකව තමයි ඒ තත්වයට බමුණාව පත් කරේ. දැන් අපිටත් මේක හොඳ ආදර්ශයක් නෙමෙයිද? ඇතැම් වෙලාවට රෞද්‍ර ගතිය ඇති මිනිස්සුත් එක්ක අපිට කටයුතු කරන්නට වෙනවා. ඒ අනුව අපටත් පුළුවන්කම තියෙනවා මේ ක්‍රමය අනුගමනය කරන්න. දැන් බමුණා එහෙම හිතාගෙන අස්වැන්න නෙලන්න
ඊළඟ දවසේ තියෙන්නේ කියලා රාත්‍රී නින්දට යනවා. බුදුරජාණන් වහන්සේට මේ අස්වැන්නෙන් කොටසක් ලබා දෙන්න ඕන කියන හැඟීමත් එක්ක. බමුණ නින්දට යනවා. රාත්‍රිය වර්ෂාවක් ඇදහැලෙනවා. මේ වර්ෂාවට ගඟ දෙගොඩ තලා ගිහිල්ලා මේ කුඹුරේ තියෙන සියලූම දේවල් විනාශ වෙලා ගිහිල්ලා. හරියට නැවත බිම සකස් කරපු ස්වභාවයක් තියෙන. අර ආරම්භයේදී කුඹුර සකස් කලා වගේ උදළු ගාලා වගේ තියෙන. දැන් බමුණට හොඳටම කනගාටුයි. උදෑසන මේ සිද්ධිය දැකලා. බමුණ බොහෝම කනගාටුවෙන් ඉන්න වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ බමුණගේ නිවසට වැඩම කරනවා. බමුණ එහෙම්මම ආරංචිය දැනගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා තමන්ගේ නිවස ඇතුළට වැඩම කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ පැන වූ ආසනයක වැඩ ඉඳිමින් බමුණයෙන් අහනවා මොකද වුණේ? ස්වාමීනි මම හිතාගෙන හිටියා මගේ අස්වැන්නෙන් ඔබ වහන්සේට පරිත්‍යාග කරන්න. ස්වාමීනි දැන් ඒ උත්සාහය මට නැති වෙලා ගිහිල්ලා. මගේ සියලූම අස්වැන්න විනාශ වෙලා ගිහිල්ලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බමුණට සඳහන් කරනවා බ්‍රාහ්මණය නුඹට මේ ශෝකය ඇති වුණේ කුමක් නිසාද කියලා දන්නවද? ස්වාමීනි මම දන්නේ නෑ. බ්‍රාහ්මණය නුඹට මේ ශෝකය කනගාටුව දුක ඇති වුණේ තෘෂ්ණාව නිසාමයි. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. තණ්හාව නිසා ශෝකය හටගන්න. තණ්හාව නිසා බය හටගන්න. තණ්හාවෙන් දුරු වුණ කෙනාට නත්ති ශෝකෝ කුතෝ භයං. ශෝකයක් නැත බයක් කොයින්ද කියලා සඳහන් කරනවා. අන්න එතකොට බමුණට සියල්ල අවබෝධ වෙන්න ගන්නවා. මේ දේශනාව අවසන් කරනකොට බමුණා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා සෝහන් ඵලයට පත්වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ එක බමුණෙක් වෙනුවෙන් මේ විදියට කටයුතු කළේ ඇයි? උන්වහන්සේගේ තියෙන මහා කාරුණික බව. ඒ මහා කාරුණික බව නිසාමයි බුදුරජාණන් වහන්සේ දවස් ගණනාවක් එකම බමුණ ළඟට ගිහිල්ලා ධර්මයේ දේශනා කරලා එයාව පත් කරන්න පුළුවන් ඉහළම තැනට පත් කරලා ආධ්‍යාත්මික වශයෙන් ඒ තමන් අවබෝධ කරගත්ත ඒ ධර්මය තුලින් සත්වයාව දුකින් නිදහස් කරන ගුණය බුද්ධ කියන බුදු ගුණය ප්‍රකට කරපු එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සතුව තිබෙන ඥානයන් ඒ ඥානයන් එක්ක මේ බුදු ගුණය විස්තර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සතුව පටිසම්භිදා ඥාන කියලා ඥානයක් පහළ වෙනවා. මේ ඥානයේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් අය යමක් දැක්කහම ඒක දකින ක්‍රමයක් තියෙනවා. ගසක් නම් ගසක් වශයෙන් දකිනවා. ඒ වගේම මේ ගස දකින්න පුළුවන්කම තියෙනවා මුල්, සිඹුල්, පොතු, ඵලය, අරටුව, බඩය, අතු, රිකිලි, කොළ, මල්, ගෙඩි මේ වගේ දකින්නත් පුළුවන්කම තියෙනවා. තව ගන්ධය වශයෙන්, රසය වශයෙන් මේ විශේෂ විභාග වශයෙන් දැකීමේ නුවණක් තියෙනවා. කාටද?
බුදුරජාණන් වහන්සේට. දැන් අපිටත් පුළුවන්කම තියෙනවා හඳුනා ගත්තහම. හැබැයි ඒ වෙලාවේ දැක්ක දේක පවා සියලු ප්‍රභේදයන් වෙන් කරලා හඳුනා ගැනීමේ ඥානය තමයි පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. මේ පටිසම්භිදා ඥානය ආකාර කිහිපයකින් යුක්තයි. ඒ තමයි අර්ථ පටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය, පටිභාන පටිසම්භිදා ඥානය. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව් පිළිසෙඹියාපත් තුළින් අවබෝධ කරගන්න ඥානය තමයි මේ පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේටම ආවේනික වූ තවත් ඥානයක් තමයි යමක ප්‍රාතිහාර්ය ඥානය කියලා කියන්නේ. යමක ප්‍රාතිහාර්ය ඥානය කියන එක බුදුවරයන් වහන්සේලාටම පමණක්ම උදා කරගන්න පුළුවන් ඥානයක්. එකම අවස්ථාවේ ප්‍රාතිහාර කිහිපයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය ධානලාභීන්ටත් යම් යම් ප්‍රාතිහාර පෑමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාර පාන කෙනෙක්. ඉර්ධිමතුන් වහන්සේ නම. හැබැයි ඒ ප්‍රාතිහාර පෑමටත් වඩා විශේෂ වූ ප්‍රාතිහාරයක් තමයි යමක මහා ප්‍රාතිහාරය කියලා කියන්නේ. මේ ශරීරයෙන් දියකඳක් ජලකඳක් එකවර පිට කරන්න පුළුවන් හැකියාව බුදු කෙනෙකුට විතරයි පිහිටන්න. එය සාමාන්‍ය කෙනෙකුගේ සිද්ධ වෙන සංසිද්ධියට වඩා වෙනස් වූ සංසිද්ධියක් සිද්ධ වෙන්නේ. ධානලාභීන් ඒ ධානවලට සමවැදිලා අධිෂ්ඨාන කරලා ඒ ධානයට ගැලපෙන කසිනය ප්‍රගුණ කරලා ඒ ධානයට පත්වනාට පසුව තමයි එයාට පුළුවන්කම තියෙන්නේ ඒ එක කාර්ය සිද්ධ කරන්න. එක අරමුණක ඉඳල කරපු එක කාර්යක් සිද්ධ කරන්න. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට පින්වත්නි එහෙම ඌමනා කරන්නේ. මේ වෙලාවේ හිතුනද හිතුණු දේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රාතිහාරය පෑමේ හැකියාව තියෙනවා. එයට කසිනවලට සමවැදිලා ධානවලට සමවැදිලා එහෙම කරන්න අවශ්‍ය කරන්නේ නෑ. බුදුවරයන් වහන්සේලාට ඒ අවස්ථාවේම උවමනානං ඒ දේ සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. අරමුණු කිරීම විතරයි පවතින්නේ. ඒ තමයි යමක මහා ප්‍රාතිහාරය ඥානය. ඊළඟට බුදුවරයන් වහන්සේලාටම ආවේනික වූ අනන්‍ය වූ විශේෂ ඥානයක් තමයි මේ මහා කරුණා සමාපත්ති ඥානය. මහා කරුණා සමාපත්ති ඥානය කියලා කියන්නේ බුදුවරයන් වහන්සේලා මේ ලෝකවාසී සත්වයන් කෙරෙහි උපදවා ගන්න කරුණාව. අපි දන්නවා අපිටත් යම් යම් අවස්ථාවන් වලදී කරුණාව උපදවා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුගේ දුකක් දැකලා ඒ දුක අනේ අපොයි කියලා ඒ ඇති කරගන්න කරුණා බරිත චෛතසිකය අපේකම පදනම් කරගත්ත එකක්. අපේ සතුරාට එහෙම නැත්තං අපි නොදන්නා කෙනෙකුට ඇතිවෙන තත්ත්වයක් නෙවෙයි මේ තත්ත්වය. එහෙම නැත්තං යම් කෙසේ අසරණ ස්වභාවයක ඉන්න කෙනෙකුට ඇතිවෙන තත්ත්වයක්. එයත් අපි දැනගත්ත කාරණාවන් පදනම් කරගෙන. ඒ වගේම තමයි අපි අම්මා තාත්තා දෙන්නා අපිට බොහෝම කාරුණිකයි. ඒ අම්මා තාත්තා දෙන්නගේ කරුණාව අපි කෙරෙහි තියෙන ස්වභාවයෙන්ම අල්ලපු ගෙදර ළමයා කෙරෙහි පවතින්නේ නෑ. නොදන්නා දරුවෙක් කෙරෙහි පවතින්නේ නෑ. ඒ කරුණාව වෙනස් වෙන කරුණාව. තමන්ගෙකම අපේකම අඳුරනකම
ඒවත් එක්ක වෙනස් වෙන ස්වභාවයක් ඒ කරුණාව තුළ තියෙන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කරුණාව කිසිම කරුණාවකට සමාන කරන්නට බැරි නිසා එය හඳුන්වනවා මහා කාරුණික කියලා. මහා කරුණාව කියලා හඳුන්වන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට මේ පුද්ගලයන් කෙරෙහි උපදවාගන්න කරුණාව දුකින් ඉන්න අය කෙරෙහි පමණක්ම නෙවෙයි. තැන් අපිට පේනවා අපි හඳුනාගෙන තියෙන්නේ සැපවත් ජීවිත ගත කරන අය නං ඒ අයට කාරුණික බවක් උපදවාගන්ට අවශ්‍ය නෑ කියල. ඇයි ඒ අය හොඳට කාලබීල ඇඳලා සුව පහසුවෙන් ඉන්න අය. අසරණ වෙච්ච අයට තමයි අපි කරුණාව දක්වන්නේ. අපි හිතන්නෙත් බුදුරජාණන් වහන්සේ අසරණ වෙච්චායට විතරයි කරුණාව දැක්වේ කියලා. නෑ පින්වත්. බුදුරජාණන් වහන්සේ සුනීත සෝපාක වගේ අසරණ දරුවන් කෙරෙහි දක්වනව කරුණාව. ඒ විතරක් නෙවේ. රජවරු සිටුවරු ඇමැති ඇමතිවරු කෙරෙහිත් කරුණාව උපදවා ගන්නවා. ඔබ හිතන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ ඒ අය ගැන කරුණාව උපදවාගන්න. පින්වත්නි, අපිට පේනව තමයි හොඳට කාලා බීල ඇඳල සතුටින් ජීවත්වෙනවයි කියලා. බුදුවරයන් වහන්සේලා ඊට වඩා දෙයක් ඒ තුළ දකිනවා. ඒ මොකක්ද? ඒ තමයි සත්වයා මේ අවස්ථාවේ යම් කිසි වූ ඇඳල පැඳල කාලබීල සතුටක් දකිනවා නං ඒක සාමාන්‍ය ලෝකයාට සුකිත අවස්ථාවක් වුණාට බුදුවරයන් වහන්සේලා දකිනවා. මේ සත්වයා උපදින සෑම අවස්ථාවක්ම දුකක් විදියට ජාතිපි දුක්කෝ කියල සඳහන් කරේ ඒකයි. පෙරපින් ඇති නිසා ඒ අය සතුටින් කාලබීල ඇඳලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ සත්වයා සසර දුකට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ජාතිපි දුක්කෝ කියන තත්ත්වය තුලයි ඉන්නේ. එයාට පුළුවන්කම තියෙනවනං මේ අවස්ථාව තුළ සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න අන්න බුදුවරයන් වහන්සේලාගේ කරුණාව උපදිනවා. මොකද මේ තත්ත්වය මත ඉඳලා ඒ අය මුලාවට පත්වෙලා නැවත සංසාර දුකට එකතු වුණොත්, ඒ දුකට පත් වුණොත් අන්න බුදුවරයන් වහන්සේලා ඒ අවස්ථාව දකින්නේ අපරාධයක්. ඒ සත්වයාව සසර දුකින් එතර කරන්න, සසර දුකින් නැති කරන්න හැකියාව තියෙනවනම් බුදුවරයන් වහන්සේලාට ඒ බුදුවරයන් වහන්සේලා ඒ වෙනුවෙනුත් කරුණාව උපදවා ගන්නවා. අපේ අම්මගේ තියෙන කරුණාවට වඩා වැඩි. එය සමාන කරන්න, එයට උපමා දක්වන්න කරුණාවකට උපමාවක් කියන්න හැකියාවක් නෑ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ සත්වයා සංසාර දුකට එකතු වෙන බව හඳුනාගෙන ඒ සංසාර දුකින් එතර කිරීම පිණිස ගම්වලට වැඩම කළා. නියම් ගම්වලට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ අසරණ වූ සත්වයන් හොයාගෙන යොදුන් ගණනාවක් වැඩම කරා. ඒ යොදුන් ගණනාවක් වැඩම කරලා මේ සත්වයාව සංසාර දුකින් එතර කරන්න උත්සාහවන්ත වුණා. සුනීත සෝපාකට වගේම සියලු දනන් හට උන්වහන්සේ කරුණාව උපදවා ගත්තේ ඒ සත්වයා සසර දුකින් එතර කිරීමේ අදහසින්මයි. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවට පත්වනේ උන්වහන්සේට හොඳ කියාගෙන ආපු අය ගැන විතරක් නෙවෙයි. ඔබ දන්නවා දේවදත්ත කෙරෙහිත් උන්වහන්සේ කරුණාව උපදවා ගත්තා. දේවදත්ත බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න පිරිස යොදනකොට ඒ පිරිසට පුළුවන්කමක් නෑ බුදුවරයන් වහන්සේ නමකගේ ශරීරයට හීපාරක් එල්ල කරලා බුදුවරයන් වහන්සේලා ඝාතනය කරන්න. ඒ බුද්ධ බල මහිමය නිසා මේ දුනුවායන්ව ගල්ගහෙනවා. හරියට ඒ අයට කිසිවක් කරගන්න බැරුව
ගල් ගැහිලා ඉන්නේ. සුලියකට අහුවෙච්ච අය වගේ කැරකිලා වැටෙන්නේ. ඒ අය බුදුරජාණන් වහන්සේ දකිනකොටම දුනුහි පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ අයට උපදවා ගන්නෙත් මේ මහා කරුණාවමයි. ඒ අයට තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න කියලත් ඊටත් වඩා උන්වහන්සේ ඒ තමන්ට පැවරපු කාර්ය නොකිරීම නිසා දඬුවම් විඳිනවා කියන දැකලා දේවදත්තට අහුවෙන්නේ නැතුව වෙන්න වෙනම මාර්ගයකට යන්න කියලා තමයි අනුශාසනා කරන්න. ඒ වගේ උපදවාගත්ත කරුණාවක් බුදුරජාණන් වහන්සේට තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. අහසේ තරු පරයන තරමට ඒ කරුණාව මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ ඒ කාරුණික බව උපදවාගෙන දුකට පත්වුන ජනයාට සත්වයාට සෙත සලසන්න ගම් දනව් සිසාරා වැඩම කළා. උන්වහන්සේගේ වැඩම කරන මාර්ගය 3 ආකාරයකට යුක්තයි. මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තෝ මධ්‍ය මණ්ඩලය, මේ කියන ආකාර 3කින් යුක්ත ගමනක් මාර්ගයක් උන්වහන්සේ වැඩම කළේ. මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ පින්වත්නි, මහා මණ්ඩලය කියලා කියන්නේ යොදුන් 900ක් දුරයි. මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ යොදුන් 600ක් දුරයි. අන්තෝ මණ්ඩලය කියලා කියන්නේ යොදුන් 300ක් දුරයි. තථාගතයන් වහන්සේ සත්වයාට අනුග්‍රහය පිණිස ඒ මණ්ඩලවල දිනකට යොදුන් අඩක් ගමන් කරමින් මේ සත්වයාව සසර දුකින් එතර කරන්න කටයුතු කළා. මිතුරන්ට වගේම සතුරන්ටත් උන්වහන්සේ කරුණාව උපදවා ගත්තා. ඒ බුදු කරුණාව උපදවා ගන්න පුළුවන්කම තියෙන්නෙත් බුද්ධ කියන බුදු ගුණය නිසාමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සරුවඥතා ඥානයෙන් යුක්තයි. මේ සරුවඥතා ඥානයක් බුදු කෙනෙකුට පමණක්මයි උපදවා ගන්නට පුළුවන්. බුදු කෙනෙකුගේ ජීවිතයේ තියෙන විශේෂ ලක්ෂණයක් සරුවඥතා ඥානය. සබ්බං සංකත මසංකතං අනවසේසං ජනාතීති සබ්බං යුතා ඥානං පටිසම්භිදා මග්ග තුල සඳහන් කරන්නේ ඒ ආකාරයට. මේ සියලු ආකාරයෙන් සංකත වූ අසංකත වූ සකල ධර්මයන් නිර්වශේෂයෙන්ම දන්නා වූ ඥානය තමයි සරුවඥතා ඥානය. ලෞතර බුද්ධත්වයට පත්වෙනකොට අරහත් මාර්ග ඥාන චිත්තයට ඇතිවෙන සුවිශේෂී වූ ඥානයක් තමයි මේ ඥානය. අරහත් තත්වයට පත්වෙන අනිකුත් ඇත්තන්ට අනිකුත් උත්තමයන් වහන්සේලාට සියල්ල දැනගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සියල්ල දැනගැනීමේ හැකියාව ලැබෙන්නේ සර්වඥතා ඥානය උපදවා ගත්ත රහතන් වහන්සේටමයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ අරහත් භාවයට පත්වෙනකොටම උන්වහන්සේට ඇතිවෙන අවබෝධය වෙන කිසිම කෙනෙකුට ඇතිවෙන්නේ නැහැ. ඒ සඳහන් කරලා තියෙන්නේ මේ පාරමිතා බලයේ ශක්තියේ හේතුවෙන්මයි එසේ උන්වහන්සේට සියල්ල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බේ කාරේන
බුද්දස්ස භගවතෝ ඥානමුකෝ ආපාතං ආගච්ඡanti. මේ බුදුවරයන් වහන්සේට නොදක්නා ලද්දක් ඥානයක් නොපැමිණින ලද්දක් ප්‍රත්‍යක්ෂ කරගත්ත නැති දෙයක් ඥානයක් කොහෙවත් තියෙන්න බෑ. කොහෙවත් තියෙන්නේ නෑ. අතීතය අනාගතය වර්තමානය කියන සකල ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම බුදුවරයන් වහන්සේගේ ඥානාභිමුඛයට ගෝචර වෙලා තියෙන්නේ. එය කිසිම කෙනෙකුට මෙන්න මේක බුදුවරයන් වහන්සේලා දන්නේ නෑ කියලා කියන්න පුළුවන්කමක් නෑ. ඒ සියල්ලම බුදුවරයන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දේශනා කරලත් තියෙනවා. මේ ධර්මය තුල අපිට පැහැදිලි වෙනවා අපි හොයන ඕනෑම කාර්යයක් පිළිබඳව ඕනෑම විෂයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න ජීව විද්‍යාත්මක කාරණාවන් පිළිබඳව සඳහන් කරනවා. ඒ ජීව විද්‍යාත්මක කාරණාවන් සඳහන් කරනකොට වෛද්‍යවරු ප්‍රගුණ කරන දේවල් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමහරක් ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට අද වෙනකන්වත් වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඉන්දක වගේ සූත්‍ර දේශනාවන් ගත්තොත් දරුවෙක් මෙලව එළිය දකිනකොට වෛද්‍ය විද්‍යාත්මකව පහදන කාරණාවන් වලට අමතරව තිබිය යුතුම කාරණාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න. ඒ තමයි දරුවෙකු බිහිවීමට දරුවෙකු පිළිසිඳ ගැනීමට හේතු වෙන ජීව විද්‍යාත්මක කාරණාවන් සියල්ල සම්පූර්ණ වෙලා තිබුණත් එතනට ගන්ධබ්බෝ පච්චු පට්ටිතෝ හෝති ගන්ධබ්බයෙකුගේ පැමිණීම ජීවයෙකුගේ පැමිණීම සිද්ධ වෙලා නැත්තං ඒ ගැබ මෝරන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක විෂය පිළිබඳව දේශනා කරනවා. මේ ලෝක විෂය පිළිබඳව දේශනා කරනකොට වර්තමාන ලෝකය ස්පර්ශ කරනවට වඩා ලක්ෂ ගානකින් ගුණ කරලා තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරලා තියෙන්නේ. අද ලෝකේ කතා කරන දේවල් හොයාගන්න දේවල් ඒවාට සමාන කරන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. නාසා ආයතනයේ ඉදිරිපස මම අහලා තියෙනවා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා කියලා. ඒට හේතුව විමසනකොට ඒ ආයතනයේ කෙනෙක් පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කරනවා අපි කොතරම් දේවල් හොයාගත්තත් මෙන්න මේ පුරුෂයා සොයාගත්ත බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපිලිම වහන්සේ පෙන්වලා කියනවා ඒ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේවල් වලට අපිට සමීප වෙන්නවත් පුළුවන්කමක් නෑ. අද ලෝකයා පිළි අරගෙන තියෙනවා ඒ තරම් වටින ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ සෑම දෙයක්ම අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ නිසා තමයි සර්වඥතා ඥානය බුදුවරයන් වහන්සේලාටම ආවේනික වූ ඥානයක් බවට පත්වෙන්නේ. ඊළඟට පින්වත්නි අනාවරණ ඥානය බුදු කෙනෙකු ළඟ තියෙන තවත් ඥානයක්. ඇසට පේන දේවල් වලට වඩා පියවි දෑසින් දකින්න බැරි දේවල් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේට අවබෝධය තියෙනවා. ඇසට පෙනෙන්නත ඒ වගේම ඇසට පේන්නේ නැතුව ආවරණය වෙලා තියෙන දේවල් උනත් උන්වහන්සේට අනාවරණය වෙලා තියෙන්නේ. ආවරණයක් වෙලා නෑ කොහෙවත්. උන්වහන්සේට පුළුවන් ඒ සියල්ල එකින් එක හඳුනා ගනිමින් ඒ අවබෝධ කරගන්න. මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සතර ආපායේ ප්‍රේත ලෝකවල තියෙන සෑම දෙයක්ම උන්වහන්සේට බෙදා වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අභිධර්ම දේශනාව තුළ
උන්වහන්සේ මේ සිතක් බෙදා වෙන් කරලා තියෙන ආකාරය ගත්තහම මේ වර්තමාන ලෝකය වස්තුවක් බෙදා වෙන් කරපුවාම අන්තිමේටම ඉතුරු වෙන අංශුව කියන තැනට ඇවිල්ලා නතර වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතෙන්ටත් වඩා බෙදීම් කරලා පෙන්නනවා. ඊටත් වඩා බෙදන්න පුළුවන්කම තියෙන බව අභිධර්මයේදී පැහැදිලි කරනවා. න්‍යෂ්ටිය දක්වාම බෙදා වෙන් කරලා දක්වන්න පුළුවන් හැකියාව බුදුවරයන් වහන්සේලාට තියෙනවා. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේට මේ අනාවරණ ඥානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි බුද්ධෝති කේනට්ඨේන බුද්ධෝ බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ සබ්බඤ්ඤුතා බුද්ධෝ සබ්බ දස්සාවිතාය බුද්ධෝ අනඤ්‍ය නෙය්‍යතාය බුද්ධෝ විස විතාය බුද්ධෝ කීනාසව සංකේත බුද්ධෝ ආදී වශයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ගුණය පටිසම්භිදා මග්ගයේදී පැහැදිලි කරනවා. කවර අර්ථයකින් නම් බුදු කෙනෙක්ද? චතුසත්‍ය අවබෝධය කළ නිසා බුද්ධ කියලා හඳුන්වනවා. චතුසත්‍ය අවබෝධ කරන බැවින් බුද්ධ වනසේක. සියල්ල දන්නා නිසා බුද්ධ කියලා හඳුන්වනවා. සියල්ල දක්නා බැවින් බුද්ධ කියලා කියනවා. අන්‍යයන් විසින් අවබෝධ කර යුත්තකු නොවන බැවින් බුද්ධ කියලා කියනවා. නොයෙක් ගුණයන් වෑහෙන නිසා බුද්ධ කියලා කියනවා. කාමාදී ආශ්‍රවයන් ක්ෂය කළ නිසා බුද්ධ කියලා හඳුන්වනවා. උපක්ලේශ රහිත නිසා බුද්ධ කියලා හඳුන්වනවා. ඒකාන්තෙන් රාග දුරු කළ නිසා බුද්ධ කියලා හඳුන්වනවා. ඒකාන්තයෙන් ද්වේෂය දුරු කරපු නිසා බුද්ධ කියලා හඳුන්වනවා. ඒකාන්තයෙන් මෝහය දුරු කරපු නිසා බුද්ධ කියලා හඳුන්වනවා. ඒකාන්තයෙන් නික්ලේශී වූ බැවින් බුද්ධ කියලා හඳුන්වනවා. ඒකාන්තයෙන් මාර්ගයේ ගිය නිසා බුද්ධ කියලා හඳුන්වනවා. අනුත්තර සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ නිසා බුද්ධ කියලා කියනවා. ඒ වගේම අබුද්ධිය නැසූ හේයින් බුද්ධ කියලා කියනවා. බුද්ධ කියන වචනය අම්මා තබපු එකක් නෙවෙයි. තාත්තා තබපු එකක් නෙවෙයි. සහෝදර සහෝදරියන් තබපු එකක් නෙවෙයි. මිත්‍රාදීන් තබපු එකක් නෙවෙයි. නෑයන් සහ නෑයන් තබපු එකක් නෙවෙයි. ශාවක බ්‍රාහ්මණයන් තබපු එකකුත් නෙවෙයි. දෙවියන් විසින් දුන්න එකකුත් නෙවෙයි. බුද්ධ කියලා කියන්නේ සර්වඥයන් වහන්සේටම අරහන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණ නිසා විමෝක්ෂය කරා කෙලවරටම වැඩම කරපු නිසා සර්වඥත්වාදී ගුණය නිසා බුද්ධ කියලා හඳුන්වනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේට බෝධි මූලයේදීමයි මේ සර්වඥතා ඥානය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. මේ උතුම් වූ බුද්ධ ගුණය උන්වහන්සේ දරා සිටියේ මෙවැනි වූ ගුණ සමුදායක් උන්වහන්සේ සතුව තිබුණු නිසා. මේ බුද්ධ කියන ගුණය කාටවත් අවබෝධ කරගන්න බෑ සම්පූර්ණ වශයෙන්. ඔබටවත් මටවත් පුළුවන්කමක් නෑ. එය ඔබට අවබෝධ කරලා දෙන්න, සම්පූර්ණ වශයෙන්ම දේශනා කරන්න මට හැකියාවකුත් නෑ. මම මේ සඳහන් කළේ පොතපතින් ඉගෙනගත්ත මේ ධර්මය තුළින් වටහා ගත්ත බුදු ගුණය ගැන පමණයි. මේ බුදු ගුණය මේ මහ පොළව නොහූලන බුදු ගුණයක්. මේ බුදු ගුණය මේ මහ පොළව කම්පා කරන බුදු ගුණයක්.
ඒ බුද්ධ කියන බුදු ගුණයයි අද අපි ඉගෙන ගන්නට යෙදුනේ මේ දේශනාව තුළින්. ඒ බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගත්තාසේම ඒ අවබෝධ කරගත්ත ධර්මය දුකට පත්වන සංසාරගත සත්වයාව සංසාර දුකින් එතර කිරීම පිණිසම දේශනා කොට වදාළසේක. ඒ බැවින් උන්වහන්සේ බුද්ධ වනසේක. ඒ උතුම් වූ බුදුගුණය අපට යහපත පිණිසම නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අදත් ඔබ මේ උතුම් බුදුගුණයක් සිහිපත් කරගන්නට යෙදුනා. ඔබ නිතර නිතර මේ ගැන මෙනෙහි කරන්න. බුදු කෙනෙකුගේ බුදුගුණ මෙනෙහි කිරීමම අපට ලොකු ශාන්තියක් උදා කරනවා. ඒ ශාන්තිය ඔබේ ජීවිතයට උදා කරගන්නට අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ ඉගෙන ගත්ත මේ බුදුගුණය සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන්, මේ බුදුගුණේ සත්‍යානුභාව බලයෙන් මේ දිනවල ඇතිවෙලා තිබෙන වසංගත උවදුරු උපද්‍රව දුරු කරගන්නට මේ උතුම් බුදුගුණයේ ආශිර්වාදය ඔබට මට අප සැමට ලොවට සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අදත් ඔබ බුදුගුණ වර්ණනා ධර්ම දේශනාව ශ්‍රවණය කළා. පින් සිද්ධ කරගත්තා. ඒ වගේම ඔබ ශ්‍රද්ධාව දියුණු කරගත්තා. ඔබට මෙලව ලබන්න පුළුවන් උතුම්ම ලාභය ශ්‍රද්ධාලාභය උදා කරගන්ට හැකියාව ලැබුණා. VFM ගුවන් විදුලිය තුළින් ශ්‍රවණය කරපු මේ උතුම් දේශනාව තුළින් අප මේ වෙලාවේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුළින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාදය රැකවරණ ශක්තිය සලසා දෙත්වා. මේ ඇති වෙලා තියෙන උවදුරු උපද්‍රව රෝග පීඩාවන් සමනය කරගන්නට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදය අප සියලු දෙනාටම සැලසේවා. දෙවියෝ නිවනින් සැනසේ මුදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුන, ඒ වගේම රට නමින් මිය පරලෝ යන්ට යෙදුන, මේ වසංගතයෙන් මිය පරලෝ යන්ට යෙදුණු, ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු, ස්වභාවික විපත්වලින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කර ගනීවා. සසර දුකින් අතමිදී නිවනින් සැනසී මුදා කර ගනිත්වා කියල සාදු කියමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් දෙවියන්ගේ දේවාශිර්වාද බලයත් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබටත් ඔබේ පවුලේ ඇත්තන් සියලු දෙනාටමත් VFM ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් රෝග පීඩාවන් වලට ලක් වෙලා සිටින ඒ සියලු දෙනාටමත් ඒ වෙනුවෙන් මේ රෝග පීඩාවන් මැඩ පවත්වන්නට දිවාරෑ නොලබා වෙහෙසෙන මහන්සි වෙන සෞඛ්‍යංශයේ සියලු දෙනාටමත් ආරක්ෂකංශයේ සියලු දෙනාටමත් රාජ්‍යංශයේ සියලු දෙනාටමත් ඔබ අප සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාද ශක්තිය තුළින් පුණ්‍ය ශක්තිය තුළින් මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවය
චිරජීවනය උදාවේවා. කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, මෙලව සුවපත්වේවා, පරලොව සුවපත්වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කළ මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහිකරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා. දෙලොව හිතසුව වැඩසුව පිණිස අප වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේට ධර්මය ශ්‍රවණයට එක් වූ සකල ලෝවාසේ ඔබ සැමට මේ කුසල් මහිමය අනුමෝදන් වේවා.